नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से प्रश्नයක් තියෙනවා සක්මන් භාවනාවේදී වැලි වෙනුවට සිමෙන්ති පොළොවේ පාවහන් නැතුව හෝ ඇතුව සක්මන් කිරීම හානිකරද? සිමෙන්ති පොළොවේ සක්මන් කිරීම ලෙඩ රෝග බහුල වීමට හේතු වන බව භාවනාචාර්යවරයෙක් පැවසුවා. මේ සත්‍යතාවයක් ඇත්ද? මේ එම සිමෙන්ති පොළොවේ අඩි 3 ලෙඩ රෝග ඇති වෙනවා කියලා එකක් නම් එහෙම නැහැ ඉතින්. ඒකේ එහෙම සත්‍යතාවයක් නැහැ. ඒ නිසා සිමෙන්ති පොළොවේ එළියට කමක් නැහැ. එතෙන්දී අපිට සිමෙන්තියද වැලි පොළොවද තනකොළද කියන ප්‍රශ්නයක් නැහැ. අපි භාවනා කරනකොට මම කිව්වේ අපි අඩියේ තියෙනකොට ඇහැට පෙනෙන දේවල් වල නිමිති වශයෙන් ගන්න එපා කියලාමයි කොහොමත්. සිමෙන්තිද වැලිද ගස්ද මොනවද කියලා අපිට අදාළ නැහැ. අපි කකුල් අඩියේ තියෙනකොට කොතනක හරි සිමෙන්තිය හරි වැලි පොළොවේ හරි තනකොළ ගොඩේ හරි ප්‍රශ්නයක් නැහැ. අඩියේ තියෙනකොට කකුල ඒ වස්තුන්ගේ හැපෙනකොට තද වෙනකොට තද කරනකොට තද ස්වභාවය අරමුණු කරගෙන පටවි කියලා හිතන්න කියලා. මොකද පටවි ධාතුව ගත්තාම තනකොළ වැලි සිමෙන්ති කියලා එහෙම වෙනසක් නැහැ පටවි ධාතුවට. එතකොට ඒ නිසා හැම වෙලේම මේ තද ගතිය තද ස්වභාවය විතරක් හිතට අල්ලලා පටවි කියලා හිතනවා. ඊගාවකට කියනොත් පටවි කියලා හිතන මේක මේ උපායක්. හිත නොයෙක් කර්මණු වලට දුවනෝනේ අපි සක්මන් කරද්දී. එතකොට සක්මන් භාවනා සක්මනට විතරක්ම හිත තබා ගන්න උපායක් තමයි මේ පටවි කියලා මෙනෙහි කරනකොට. එතකොට හිත ඇතුලෙන් එක එක දේවල් වලට බහැරට අහකට යන්න තියෙන ඉඩ නැති කරලා තියෙන්නේ. ඒ නිසා ඒ උපාය පිළිතලා වෙන වෙන දේවල් සිහි වෙන්න හිතන්න තියෙන ඉඩ නැති වෙන විදිහට අඩිය තියෙමින් පටවි කියලා හිතන්න. එතකොට මේ හරි මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුපාද වශයෙන් විමසා බලන්න කියලා දේශනා කොටව දාලා මගේ ප්‍රශ්නේ ස්කන්ධ වශයෙන් බලන විට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී වශයෙන්ද සහ ආයතන වශයෙන් බලන විට ඇස කන දිව නාසය මනස ආදී වශයෙන් ඇති සිටින් බැලීම මේ ක්‍රම දෙකෙහි වෙනස පහදා දෙනු වෙන රූපය ස්කන්ධ ගැන නුවණින් බලන විට ඇස ආයතන ගැන සඳහන් කරන්න වෙනව නේද? මේ දෙකම එකක්ද වෙන වෙනම විදර්ශනා කරන අය පහදා දෙන්න. ඇත්තටම ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් මේ මෙනෙහි කරන්න ඕනේ ක්‍රම වෙන වෙනම තියෙන්නේ. නමුත් එක ක්‍රමයකට කරනකොට අනිත් දේව දැන් ස්කන්ධ වශයෙන් බලනකොට එයාට ආයතන ටික නැත්තම් ධාතුත් අවබෝධ වෙනවා. ආයතන වශයෙන් බලනකොට ස්කන්ධ ධාතුත් අවබෝධ වෙනවා. ධාතු වශයෙන් බලනකොට ස්කන්ධ ආයතනත් අවබෝධ වෙනවා. ඇතුළත් නමුත් බලන ක්‍රම වෙනස්. ඒකෙදි දැන් මෙහෙම බලන්නේ දැන් ස්කන්ධ වශයෙන් බලද්දී රූප ශබ්ද ගන්ධ ආයතන වශයෙන් බලද්දී හැකන් දිවනාසයත් කියලා එහෙම නෙමෙයි බලන්නේ. අපි කිව්ව ස්කන්ධ වශයෙන් ගන්නකොට රූප ටික ඔක්කොම එක ගොඩකට ගන්නවා. ගහලා රූප ටික මේ රූප ටික හැදලා තියෙන කියලා රූපේ විතරක් වෙනම බලනවා. දැන් ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් කියන අර්ථයෙන්. රාසත්තෝ කන්දත්තෝ පුඤ්ජත්තෝ කන්දත්තෝ සමුහත්තෝ කන්දත්තෝ රාසි අර්ථයෙන් පුඤ්ජාර්ථයෙන් කන්දාර්ථයෙන් ස්කන්ධය කියලා කියනවා. දැන් උදක කන්ද ජල ගොඩක් අග්ගි කන්ද ගිනි ගොඩක් එතකොට රුක්ක කන්ද ගස් ගොඩක් කියලා අපි ගොඩක් කියන්නේ එකතු කළා. දැන් එකක් තිබ්බට ගොඩක් කියන්නේ නේද? එතකොට ගොඩක් එකතු කළා තමයි කාරණා රාශියක් පොල් ගොඩක් කිව්වහම ගොඩක් කියන අදහස තමයි කන්ද කියලා කියන්නේ. දෙල් ගොඩක් කිව්වොත් ගොඩක්
දෙල් වෙන වෙනම තියෙන දිල් ගෙඩි රාශියක් එකතු කරලා ගොඩක් කියනවා. වෙන වෙනම තියෙන පොල් ගෙඩිය තියෙන ඒවා ගෙඩි ගොඩාක් එකතු කරලා ගොඩක්. අපි ගොඩක් කියන්නේ බොහෝ කියන අදහසින්. ඒ වගේ තැන් වල තියෙන රූප ගොඩාක් එකතු කරලා රූපස්කන්ධ රූප ගොඩක් කියනවා. තේරෙනව නේද? එතකොට අපි රූප ගොඩක් මොනවද රූප ගොඩක්? අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, තමා තුල රූප, බාහිර රූප, රළු රූප, සියුම් රූප, හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප කියලා මේ ඔක්කොම 11 පොලක වැටලා තියෙන රූප ටික ඔක්කොම එකතු කරලා කැටි කරලා රූප ස්කන්ධ රූප ගොඩක් කියලා කියනවා. එතකොට මෙතනදී ස්කන්ධ වශයෙන් බලද්දී එයා මේ රූප ගොඩ බලනවා හොඳට. රූප ගොඩ මොනවද කියලා. අර අපි කතා කරපු 24 රූපයක් තියෙන්නේ. ඔක්කොම ටික බලනවා රූප ගොඩට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහ භූත රූප හතරකුත් තියෙනවා. උපාදාය රූප. මහ භූත සහ චිත්තචෛසික දෙන්න නිසා හටගත්තු රූප තියෙනවා උපාදාය රූප. එතකොට ඇහැ කියන්නේ උපාදාය රූපයක්. දැන් මොන රූපස්කන්ධ ගැන මේ ඉගෙන ගන්න. ඇහැට පෙනෙන රූපය කියන්නේ රූපස්කන්ධයට අයිති එකක්. එතකොට කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ කියන්නේ මේවා රූප කියලා හොඳට බලනවා. මේවෙන් ඇහැ, කන, නාසය, දිව, ශරීරේ රූප, ශබ්ද, ගන්ධ, රස මේවා උපාදාය රූප. ඊට පස්සේ පොට්ටබ්බේ කියලා කියන්නේ මහ භූත පඨවි කියලා ඒකේ ලක්ෂණ ටිකත් හොඳට ඉගෙන ගන්නවා. කන බොන තව ওই තීන්ද්‍රිය පුරුෂින්ද්‍රිය ජීවිතින්ද්‍රිය කියලා සියුම් රූප ටිකක් තේරුම් ගන්නවා. මේවත් උපාදාය රූප කියලා මේවා තමයි රූප කියලා හොඳට තේරුම් ගත්තාම මේ රූප ඇති වෙලා තියෙන්නේ කොහොමද? හොඳට දන්නවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා මේ පහළ වෙච්ච සියුම් රූප කියලා ඉගෙන ගත්තාම ඔන්න දැන් රූපය ගැන දන්නවා. ඊට පස්සේ එයා දන්නවා අතීතයේදී යම් රූපයක් තිබුණා නම් ආය මගේ වූ රූප, මම වූ රූප, මගේ ආත්මය වූ රූප, තව කෙනෙක් වූ රූප, පුද්ගලයෙක් වූ රූප කොහෙවත් තිබුණා නැහැ. තිබුණා නම් තිබිලා තියෙන මහ භූතෝ උපාදාය රූපම නේද කියලා හොඳට නුවණෙනවා. අනාගතයටත් එහෙමයි. වර්තමානයේ තියෙන මේ වගේ ආධ්‍යාත්මික රූප කියලා තියෙනවනේ මේ රූපත් මගේ රූප නෑ. එහෙනම් මේ රූපයක් තියෙන මේක උපාදාය රූප, මහ භූත රූප. බාහිර රූපයක් තියෙන මේ උපාදාය රූප, මහ භූත රූප කියලා නෝනේනවා. එතකොට මේ හැම රූපයක්ම හැදලා තියෙන කන බොන ආහාරය නිසායි. මොකද කන බොන ආහාරයෙන් හැදෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා මහ භූත රූප කලාප. ඒ මහ භූත රූපේ නිසා තමයි උපාදාය රූප ප්‍රකට වෙන්නේ. අපි කිව්වේ මහ භූත රූපේ නිකන් හරියට අර ඡායා රූපේ ප්‍රතිදලා තියෙන වතුර ටික වගේ කියලා. නැත්නම් අපි බිත්තියක චිත්‍රයක් ඇඳහම බිත්තියට පුළුවන් චිත්‍රේ නැතුව ඉන්න. නමුත් චිත්‍රයට පුළුවන් කමක් නැහැ බිත්තිය නැතුව ඉන්න. චිත්‍රයට කියනවා උපාදාය. බිත්තිය උපාදාය කරගෙන තියෙන්නේ. බිත්තිය ඇසුරු කරගෙන තියෙන්නේ. ඒ වගේ මේ ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය කියන මේවා ප්‍රසාද, සියුම් රූප මේවා මහ භූත ඇසුරු කරගෙන තියෙනවා. මහ භූතයන්ට පුළුවන් මේ චක්ක ප්‍රසාදයේ වර්ණ සටහන නැතුව ඉන්න මහ භූතයන්ට පුළුවන්. නමුත් මේ ඇහැට මේ වර්ණ සටහනට මහ භූත නැතුව ඉන්න බෑ. මේවට. එතකොට මේවා මහ භූත ටික මහ භූතත් චිත්තජයසික ටිකත් නිසා ප්‍රකට වෙන රූප කියලා හොඳට රූප ස්කන්ධය ඉගෙනගෙන කනබුන ආහාරයෙන් හැදුණු කියලා කියන්නේ කනබුන ආහාරයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන රූප කලාප හැදුන්නේ නැත්නම් උපාදාය රූප කියලා එකක් නැහැ නේද? ඒක ආහාරය නිසායි මහ භූත හැදෙන්නේ, මහ භූත නිසායි උපාදාය රූපයක් පවතින්නේ. හින්දා උපාදාය රූපෙට මහ භූත රූපෙට දෙකටම ආහාරය ඒ විදිහට හොඳට රූපය ගැන බලනවා. තව පැත්තකින් එදා මේ රූප 28 රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා රූපේ සත්‍ය පුද්ගලයෙක්
කියන චේතනාවක් ඇති කරගෙන ඒ සත්ව පුද්ගලයන් කෙරෙහි ඇලීම බැඳීම කියන කෙලෙසයක් ඇති කරගත්ත හින්දා නේද අද මේ වගේ රූපයක් ඇති වෙන්න හේතුව කියලා අතීතෙදිත් බලනවා. අද මේ රූප ටික පිරිසිඳ දැක ගන්න බැරි වුණොත් මේ රූප මම, මේ රූප මගේ, මේ රූපේ මගේ ආත්මේ, සත්‍ය පුද්ගලයෙක් කියන කෙලෙස් ටික ආයෙත් ඇති වෙනවා. මේ රූපේ බිඳිලා යයි නිරුද්ධ වෙයි, රූප 28ම නිරුද්ධ වෙයි. මේ කෙලෙසින් නැවත මේ වගේ රූපයක් හදන තැනකට ආයෙත් බැස ගන්නවා නේද කියලා රූප සමුදයට බලනවා උඩටත් එනට. රූප නිරෝධයටත් බලනවා. අතීතයේ රූපේ පිරිසිඳ දැකලා අවිද්‍යාව නිරුද්ධ කළා රූපය මම මගේ කියන චේතනා පහල කරන්නේ නැතුව තණ්හා උපාදානය ඇති නොවන විදිහට තිබුණා නම් අද මේ වගේ රූප ටිකක් හැදෙන්නේ නැහැ. අද මේ රූපය පිළිසින් දැකලා රූපේ මම මගේ ආත්මය කියන කෙලෙසි දුරු කරගන්න පුළුවන් වුණොත් මේ රූපයේ තියනකන් තිබිලා ඊට පස්සේ මේ රූපമിതിයේ ඉහිරිලා යයි දෙහිලා යයි නැවත රූපයක් හදන්න තියෙන කෙලෙසි නැතිනොත් මත්තේ රූපයක් හැදෙන්නේ නැහැ තියෙන රූපෙත් නැති වෙනව නේද කියලා රූප නිරෝධය දකිනවා. දැකලා එහෙනම් මේ රූපයේ පිළිසිඳ දැකීම සඳහා සීලයක පිළිතර සමතකමටහනකින් හිත වඩමින් රූපය ගැන හොඳට බලන්න ඕනේ නේද කියලා මේක තමයි කරන රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා හොඳට බලනකොට ඔන්න එයා රූපයත් රූප සම්මුතියත් රූප නිරෝධයත් රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් නොවනේ මෙනි කර චතුරාර්ය සත්‍යම තමයි. තා පැත්තකින් ගත්තාම අපි. ඔහොම බලනකොට ඔන්න රූපේ ස්කන්ධ වශයෙන් මෙනෙහි කරනවා. රූප ස්කන්ධය. ඊට පස්සේ වේදනාවක් ගත්තාම චක්කු සම්පස්ස වෙනම ගන්න දැන් චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා ගාන සම්පස්සජා ජීව සම්පස්සජා කාය සම්පස්සජා මනෝ සම්පස්සජා ඇති වෙන වේදනාව හොඳට දකිනවා. සැප වේදනාවක් ඇති වුණොත් දුක් වේදනාවක් ඇති වුණොත් උපේක්ෂා වේදනාවක් ඇති වුණොත් මේ වේදනාවක් තියෙනවා නම් මේ වේදනාවයි කියලා වේදනාව හඳුන ගන්නවා. හඳුනගෙන ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියලා හොඳට වේදනාව ගැන බලනවා. මේ ස්පර්ශය මේ වේදනාව සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් උපේක්ෂා වෙන්න පුළුවන්. මේ වේදනාව ස්පර්ශය නිසා නේද හටගත්තේ ස්පර්ශය නැති වෙනව නේද කියන ටික නොදන්නාකම නිසා වේදනාව මගේ වේදනාව මම වේදනාව මගේ ආත්මය වේදනාව කකුලේ වේදනාව ඔළුවේ වේදනාව බඩේ වෙලා තියෙන්නේ අපිට. එතකොට වේදනාවත් වේදනාව ඇතිවීමත් නැතිවීමත් තේරුම් නොගන්නාකම හින්දා අද වේදනාව මම මගේ ආත්මය වෙලා අපිට පවතිනවා වගේ පෙර ජීවිතෙත් මේ වේදනාව කියන්නේ මේකයි කියලා හොඳට මම ඉගෙන ගත්තේ නැහැ. වේදනාව උප්පත්ති වශයෙන් හය ආකාරයයි හය ආකාර උප්පත්ති ස්ථානයකින් මේ වගේ සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාව පහළ වෙනවා කියලා වේදනාවත් ස්පර්ශ නිසාම වේදනාව ඇති වෙනවා නම් ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා නම් ඒ වේදනාව මම හෝ මගේ ආත්මෙ වෙන්නේ කොහොමද? ඉතින් ඒක වේදනාව මම නම් එහෙන් රූප නොබල චක්කු සම්පස්යෙන් එන රූප දැකලා ඉන්න සැපේ මට විඳින්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඇහැට රූපයක් ගැටුනහම විතරක්ම නේ සැපේ හෝ දුක හෝ එනවනම් රූප දැකලා ඉන්න සැපයක් හෝ දුකක් එන්න ඇහැට රූප ස්පර්ශ වෙන්න ඕනේ නේද? එහෙනම් මේ වේදනාව මට හෝ මගේ ආත්මයට නෙමෙයි අයිති මේ ස්පර්ශය නිසායි. සද්දයක් අහලා සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාසගත වේදනාවක් එනවනම් එතකොට ඒ වේදනාව වෙන්නේ සෝත ස්පර්ශයේ කාට සද්දයක් ස්පර්ශ වීමෙන්ම නම් එහෙනම් මේ වේදනාව ආйти ස්පර්ශ නිසායි. ඉතින් ওই සැපේ මම හෝ මගේ ආත්මයට අයිති එකක් නම් කණ්ඩ සද්දයක් ඇහෙන්නේ නැතිවත් මට ඒක ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා හොඳට හිතනවා ආයතන හයෙම. කාය සංපස්සජා වේදනාව මේ වේදනාව මම නම් මගේ නම් මේ වස්තුවක් කායට ගැටෙන්නේ නැතුවත් මට මේක උපදව ගන්න පුළුවන් වෙනවා. ඒ මගේ වේදනාව මට ඕන වෙලාවට ඕන විදිහට කරන්න පුළුවන්. නමුත් කායට යම ගැටීම නිසාම වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව මේ ස්පර්ශය නිසා ඇතිවෙලා තියෙනවා. මේ ස්පර්ශය නැති වෙනව නේද කියලා ඊගාවට එයාට පුළුවන්කම තියෙනවා යම් වේදනාවක් ඇති වෙන දැන් ඇහැ කන දිව නාසය කියන ටිකේදී නම් වේදනාව උපේක්ෂා සහගතයි. ඒ හින්දා අපිට ඒක ප්‍රකට නැත්තේ. හැබැයි වේදනාව එන අරමුණෙන් අපි දත යුතුයි මේක සැපද උපේක්ෂාද කියලා. ඇහැට දැකලා රූපේ සැපසහගතුන් තේ වේදනාව අපිට සැපයි. පෙනෙන රූපේ දුක්සහගතුන් තේ වේදනාව දුකයි.
කියලා. මෙතන වේදනාව විතරක් අපිට තනියම දැනෙන්නේ. ඒන ආරම්මණය හොඳ නරක දෙකක් තමයි අපිට දැනෙන්නේ. නමුත් අපි දැනගත යුතුයි එහෙනම් මේ වෙලාවේදී මේ තියෙන වේදනාව සැප හෝ දුක් හෝ කියලා. කයට ගැටෙනකොටත් ඇති වෙන වේදනාව කයට ගැටෙන එක නම් සැප හෝ දුක හෝ කිලිම දැනෙනවා. උපේක්ෂා සාගත වේදනාවක් දැනෙනවා. අපිට විශේෂයෙන්ම වේදනාව ගැන බලද්දී කයෙන් ප්‍රකට මේ අරමුණු වලදී අපිට එක එක තැන්වලදී එක එක ධර්මතා ප්‍රකටයි. දැන් ඇහැට පෙනෙනකොට වර්ණ සටහනෙන් රූපය ප්‍රකටයි. කනට ඇහෙනකොට ශබ්ද සංඥාව ප්‍රකටයි. ශබ්ද සංඥාව ප්‍රකටයි. ඊට පස්සේ හිතට පහළ වෙනකොට සංකාරය ප්‍රකටයි. කයට දැනෙනකොට වේදනාව ප්‍රකටයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය අපිට යම් යම් ආයතන වලදී ප්‍රකට අප්‍රකටව දැනෙනකන් අඩු වැඩිකම් තියෙයි. හතරම තියෙනවා පහම තියෙනවා නමුත් ප්‍රකටයි. දැන් කයට ගැටෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන තිබුණාට වේදනාව තමයි ප්‍රකට අපිට. දැන් කෙනෙක් කෙනිත්තු කොනිතන වේදනාව අපිට හොඳට ප්‍රකටයි. ඒ වගේ ඇහැට ගත්තාම වේදනා සංඥා සංකාර ප්‍රකට නැහැ රූපය ප්‍රකටයි. කනට ඇහෙනකොට රූපයත් නැහැ වේදනා සංඥා සංකාර ප්‍රකට නැහැ සද්දේ හඳුන ගන්න පුළුවන් අපිට හොඳට. කාගේ සද්දයක්ද කියලා. අහවල් ගායකයාගේ අහවල් සතාගේ අහවල් කෙනාගේ කියලා සංඥාව ප්‍රකටයි. නාසයටත් එහෙමයි දිවටත් එහෙමයි. ඒ විදිහට තියෙනවා. එතකොට වේදනාව ගැන බලද්දී වස්තුවකට වේදනාව ඈඳින්න නොදී වේදනාව කියන ගතිය විතරක් හිතට අල්ලගන්න පුළුවන්කම තියෙනවා අපිට. කයට මෙහෙම වේදනාව දැනෙනකොට වේදනාවට කය ඈඳින්නේ නැතුව අත ඈඳින්නේ නැතුව අතට වේදනාව ඈඳින්නේ නැතුව අත නිසාම වේදනාව දැනෙනවා කියද්දි වේදනාව කියන ගතිය විතරක් හිතට හසු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. බලලා අතීතයේදී යම් වේදනාවක් ආව නම් ඒ හැම වේදනාවක්වත් මෙහෙමම තමයි ස්පර්ශ නිසාම. අනාගතයේදීත් එහෙමයි. වර්තමාන ආධ්‍යාත්මික ධර්මයන් නිසා එන වේදනාවක් තියෙනම් බාහිර ධර්මයන් සිහි කරන වේදනාවක් තියෙනම් තමා තුල හෝ බාහිර හෝ ගුරුසු යමක් හෝ සිමු යමක් නිසා එන වේදනාවක් තියෙන හැම වේදනාවක්ම ස්පර්ශ නිසාමයි කියන තැනකින් එයා දකිනවා. දැකලා එයා දන්නවා මේ වේදනාවත් වේදනාව ඇති වුණේ මෙහෙමයි වේදනාව නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ ටික නොදන්නාකම නිසාම අතීතයේදී මේ වේදනාව මම වේදනාව මගේ වේදනාව මගේ ආත්මයයි කියන හැඟීමක් ඇති වුණා. කෙලෙසියක් තිබුණා. ඒ කෙලෙසිය නිසාන වේදනාවල් වින්දා. එතකොට ඒ ස්පර්ශයෙන් හටගත්තු වේදනාව නිරුද්ධ වුණා. නමුත් ඒ කෙලෙසිය නිරුද්ධ නොවුණු නිසා ඒ කෙලෙසිය මොකද කරන්නේ? අද මේ වගේ රූපයකට බැසගෙන අද ස්පර්ශයෙන් අද මේ වගේ වේදනාවල් ඇති කරනවා. අද මේ වේදනාව ස්පර්ශය නිසා හටගත්ත නේද ස්පර්ශ නැති වෙනව නේද කියලා දැකලා මම මගේ කියන කෙලෙසිය අපි දුරු නොකළොත් මේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව නිරුද්ධ වෙලා යයි. නමුත් වේදනාව මම වේදනාව මගේ වේදනාව මම විඳින්නේ කියන මේ කෙලෙසිය නැවත සිත මේ වගේ රූපයකට බැසගෙන ස්පර්ශ වේලා වේදනාව ඇති වෙන පරිසරය හදයි නේද කියලා එයා දකිනවා. මේ වේදනා සමුදය දකිනවා අතීත අනාගත දෙකටම. අතීතයේදී මේ වේදනාව පිළිසිඳ දැකලා අතීතයේදී මේ වේදනාව පිළිසිඳ දැකලා වේදනාව මම මගේ කියන හැඟීම නොතිබුණා නම් අද රූපයකට විඥානයේ බැසගෙන ස්පර්ශ ආයතන හදලා මෙහෙම වේදනාවල් ඇති කරන්නේ අද මේ වේදනාව ස්පර්ශ නිසා හට ගන්නවා ස්පර්ශ නැති වුණු වේදනාවක් නැති වෙනවා කියන තැන අවබෝධ කරලා වේදනාව මම මගේ කියන කෙලෙසිය දුරු කළොත් මේ වේදනාව කය ඇසුරු කරගෙන පවතිනකම් විඳි ඒ ස්පර්ශ ආයතන නිරුද්ධ වෙනකොට ස්පර්ශ නැති මේ වේදනාව නිරුද්ධ වෙයි අර කෙලෙසිය නැති වෙච්ච නිසා මත්තේ ස්පර්ශය ඇති කරන්න පුළුවන් වේදනාව ඇති වෙන විදිහේ ස්පර්ශ ආයතනයක් මත්තේ හදන්නේ නේද කියලා දකිනවා. අලුතෙන් ස්පර්ශ ආයතනයක් හදන්න නැති හින්දා අනාගතයේට වේදනාව උපදින එකත් නතර වෙනවා. පුරාණ කර්මයට හැදුණු ආයතනයන් ස්පර්ශ විදිමින් ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ වේදනත් නිරුද්ධ වෙනවා. මේ වේදනත් නිරුද්ධ වෙනකොට මත්තේ වේදනත් නූපදිනකොට මේ වේදනා නිරෝධය වෙනව නේද කියලා දකිනවා. දැකලා එහෙනම්
මේ වේදනාව පිටින් දැකලා වේදනාව මම මගේ ආත්මයයි කියන දැක්ම කෙලෙසි දුරුකොළොත් තණ්හාව නැතිකොළොත් කියලා කියන්නේ දුරුකොළොත් තමයි මේ වේදනා නිරෝධය වෙන්නේ කියලා දැකලා එහෙනම් වේදනාව පිටින් දකින්න ඕන කියන තැනකින් අරගෙන සීලයක පිළිපදලා සමතකමටහනකින් හිත වඩමින් වේදනාව කියන ගතිය අල්ලගෙන නිතරම වේදනාවගේ ඇත්ත බලනවා. එතකොට මේ විදිහට වේදනාව පිළිසින් දකින්න පුළුවන්. එයා වේදනා ස්කන්ධය අරමුණු කරගෙන භවනා කරනවා. එක කමඨහන ඇතුළේ මේ ඔක්කොම ටික එකට කෙනෙකුට බලන්නත් එකක් ඇතුළේ වෙන වෙනම බලන්නත් පුළුවන්. මේ ඔක්කොම බලුවොත් ස්කන්ධ වශයෙන් බලනවාමයි. මෙයා රූප ස්කන්ධයෙන් භවනා කරනවා. මෙයා වේදනා ස්කන්ධයෙන් භවනා කරනවා. ওই විදිහට මෙයා සංඥා ස්කන්ධයෙන් භවනා කරනවා. මෙයා සංස්කාර ස්කන්ධයෙන් භවනා කරනවා. මෙයා විඥාන ස්කන්ධයෙන් භවනා කරනවා. කෙනෙක් රූපය කියන්නේ මෙහෙමයි, වේදනාව මෙහෙමයි, සංඥාව මෙහෙමයි, සංකාරය මෙහෙමයි කියලා ඔක්කොම ටිකක් බලන්න පුළුවන් මොනවා වෙන වෙනම. බලලා ඒවට ඇති විවද බලන්න පුළුවන්. මේවා ස්කන්ධ වශයෙන් බලනවා නේද කියලා කියනවා. රූපය ගැන ওই විදිහට බලන කෙනත් ස්කන්ධ වශයෙන් බලනවා කියන එකට අයිති. වේදනාව ගැන බලන කෙනත් ස්කන්ධ වශයෙන් බලනවා කියන එකට අයිති. සංඥාව වැටිලා බලන කෙනත් ස්කන්ධ වශයෙන් බලනවා. සංස්කාර ස්කන්ධය ගැන බලන කෙනත් විඥාන ස්කන්ධය ගැන බලන කෙනත් ඔක්කොම ස්කන්ධ වශයෙන් බලනවා කියන තැනට අයිති. ඔක්කොම එක ආයත අල්ලලා රූපය කියන්නේ මෙහෙම නේද, වේදනාව කියන්නේ මෙහෙම නේද, සංඥාව කියන්නේ මෙහෙම නේද, සංකාරය කියන්නේ විඥානය කියන්නේ මෙහෙම නේද කියලා ගොඩවල් ටික බලලා ඒ ගොඩවල් ඇති වෙන්න තියෙන හේතු ටික වෙනම බැලුවත් ස්කන්ධ වශයෙන් බැලුවා වෙනවා. ඔය විදිහට ස්කන්ධ වශයෙන් මෙනෙහි කර සමතකමඨහනකින් හිත වඩන සමතකමඨහනකින් හිත වඩ ස්කන්ධ මෙනෙහි කරනවා. ඒ දෙකට උපකාර වෙනස්ක සීලයක පිළිපදිනවා. මෙහෙම ස්කන්ධ වශයෙන් මෙනෙහි කරනවා. ඒ පర్యాయ තිබුණාම එයාට මේ ඔක්කොම රූප ටික අහුවෙලා තියෙනවා. එයාට ඔක්කොම වේදනා ටික අහුවෙලා තියෙනවා, සංඥා ටික අහුවෙලා තියෙනවා, සංකාර ටික අහුවෙලා තියෙනවා, විඥාන ටික අහුවෙලා තියෙනවා. ඒ එක ක්‍රමයකින් ඕන තැනකින් එන්න පුළුවන්. ඔය විදිහට මෙනෙහි කරන එකට කියනවා ස්කන්ධ වශයෙන් කියලා. ඊට පස්සේ ආයතන වශයෙන් මෙනෙහි කරද්දී ඔක්කොම රූප ගන්නෑ. ඔක්කොම නාම ගන්නෑ. ආයතන විතරයි. අපි කියමු එහෙන් රූපයක් දකිනකොට එයා හොඳට දකිනවා මේ දැන් ඇහත් රූපය කියන ධර්මතාව දෙක නිසා මේ දැනගැනින්න වෙනව නේද? ඇහත් රූපය කියන ධර්මතාව දෙක නිසා මේ දැනගන්න එක වෙනව නේද? ඇහත් රූපය දෙක නිරුද්ධ වෙනකොට මේ චක්කායතනය රූපායතනය නිසා මේ අරමුණු දැනගන්නවා. දැන් ඇහත් රූපය දෙන්න වෙන වෙනකොට මේ දැනගන්න දේ නිරුද්ධ වෙනව නේද කියලා හොඳට බලනවා ආයතනය විතරයි. ඊට පස්සේ කනට ශබ්දයක් ඇහෙනකොට දැන් කන ශබ්දයක් දෙක නිසායි මේ ඇහෙන්නේ. කන ශබ්ද දෙක නැති වෙනකොට ඇහෙන දේ නැති වෙනව නේද කියලා බලනවා. ඇහෙන දෙයට පෙනෙන ආයතනින් සම්බන්ධ කරන්නේ. ආයතන වශයෙන් පිළිසින් දකිනකොට ආයතනය වෙන් කරනවා. ආයතන කුසල කියන්නේ දැන් වෙනදට අපි මේ කතා කරන කෙනානේ පේන්නේ කියලා ගත්තනේ. හොඳට මෙයා දන්නවා ඇහත් රූපයක් දෙක නිසා පෙනෙන චක්කු විඤ්ඤාණය. මේ ඇහැට පෙනෙන එක වර්ණ සටහන. මේ චක්කායතනයයි රූපායතනයයි. කනට ඇහෙන එක සෝතායතනයයි සද්දායතනයයි. එතකොට පේනදී ඇහෙන්නේ ඇහෙනදී පේන්නේ නේද කියලා ආයතන දෙක වෙන් කර ගන්නවා. තේරුණා නේද? එතකොට ආයතන වශයෙන් බලන්නේ. දැන් මේ දෙක ගැට ගැහෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ගන්ධ සුවඳක් දකිනකොට මේ නාසයේ ගන්ධ ආයතනය දෙන්න. හින්ද ගන්ධ සුවඳ දැනගන්න පුළුවන්. ඒක සම්බන්ධ නැහැ පේන දෙයට හෝ ඇහෙන දෙයට නේද කියලා මේ ආයතනය අර ආයතන දෙකෙන් වෙන් කරනවා. ඒ ආයතනය හඳුන ගන්නවා. ඊට පස්සේ යමක් අල්ලනකොට කයත් පොට්ටබ්බයත් ගැටුණා නේද කියලා මේ දැනගන්න බව කයයි පොට්ටබ්බයයි නිසා කාය විඤ්ඤාණ නේද මේ දැනුණා කියන්නේ තද ගතිය තේරුණා කියන්නේ කියලා දකිනවා. පේන එක වෙනමයි කියලා දකින මෙහෙම බලද්දිම ආයතන වෙන් කරගන්න පුළුවන්. එයාට ආයතන වශයෙන් බලද්දී පෙනෙන දේ අනිකක් අහුවෙලා තියෙන දේ අනිකක් නේද කියලා සිව් මේ ගති ගොඩක් සිවුම මෙහෙම අහුවෙලා තියෙද්දිම එයාට අහුවෙලා තියෙන්නේ කයයි පොට්ටබ්බයයි නිසා කාය විඥාණයෙන් කියලා දන්නවා. පේන දේ ඇහැ රූපයයි නිසා චක්කු විඥාණයෙන් කියලා දන්නවා. ආයතන ටිකට අග්ගලා දන්නවා. ආයතන කුසලයි කියනවා. එතකොට මනසින් යමක් හිතනකොට මේක මනස ධර්මාරම්මණයක් කියලා දකිනවා. පෙවුණු දේ හෝ ඇහුණු දේ කියලා අතීතේ නෑ දන්නේ. ඒ කියන්නේ උදේ දැක්ක දේ, බාහිර තියෙන දේ, ඇහුණු දේ
කියලා බාහිර තියෙන දේවල් වලට අනිත් දේවල් වලට ගැට ගන්නෑ. ওই විදිහට ආයතනයෙන් ආයතනය වෙන් කරලා තනියම දකිනවා අනිත් ඒවාට දකින්න නැතුව. තේරෙනව නේද? මේ විදිහට භාවනා කරන එකට මනසත් ධර්ම මේ ආයතන වශයෙන් මෙනෙහි කරනවා. එදා මේිට පෙර මේ ආයතන වශයෙන් වෙන් කළ දකින්න බැරි වෙච්ච නිසා ආයතන ටික ඔක්කොම එකතු කරලා ගැට ගහලා ඔක්කොම දකින්න අහන්න දැනගන්නා වූ මම කියන කෙලෙසයක් ඇති වුණා නේද? ඒ කෙලෙසිය නිසා නේද අද මේ වගේ ආයතන ටිකක් හැදුනේ කියලා දන්නවා. අද මේ ආයතන ටික වෙන් කළා දකින්න බැරි වෙනකොට ආයතන ටික ඔක්කොම එකට බැඳහම ඉබේම මම හැදෙන්නේ. මේ මම කියන ගතිය ස්පර්ශ ආයතන 6ම ක්‍රියා කරන්නා වූ මම කියන කම හැදුනේ ආයතන බඳින කම. හින්දා අර මම කියන්නේ කෝටු කෑලි 6ක් තියලා ඒකේ ලණු ටික බැඳහම මැද දැලක් හැදෙන්නේ ඉබේ කියලා. ඒ වගේ පෙනෙන දේ අහන දෙයටත් අහන දේ පෙනෙන දෙයටත් පෙනෙන දේ ගඳ සුවඳටත් ගඳ සුවඳ දේ අහන දෙයටත් රස විඳින දේ පේන දෙයටත් පේන දේ ස්පර්ශ කරන දෙයටත් කියලා මෙහෙම බැඳහම මැද දැලක් වගේ මේ තෘෂ්ණා නැති දැල මම කියන හැඟීම හැදෙන්නේ ඉබේමයි. ඒ කණුවේ තියෙන ලණු කැල්ල ඒ කණුවේම බැඳහම දැලක් ලෙහෙන්නේ ඉබේ වගේ ඒ ආයතනෙට විතරක් සීමා කළාම දිත්තේ මත සුතේ සුත මත මුතේ මුත මතම දැල ලෙහෙන්නේ ඉබේමයි. මම කියන එක අයින් වෙන්නේ ඉබේමයි. පුද්ගලයා අයින් වෙන්නේ ඉබේමයි. පුද්ගලයා අයින් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඇති වෙච්ච හේතුව හොයලා ඇති වෙච්ච හේතුව නවත්තන්න නැති වෙනවා ඉබේ. මම මගේ ආත්මය නෙමෙයි කියලා ඒක අයින් කරන්න 아무තෙන් හදන්න ඕනේ නැහැ. මොකද අපි කොච්චර වචන කිව්වත් හරියන්නේ නැහැ. මගේ ආත්මය කියන කෙලෙස් ඇති වෙච්ච හේතුව තියෙනවනම් අපි කොච්චර කිව්වත් හරියන්නේ නැහැ හිටිනවා. මගේ ආත්මය කියන කෙලෙස් ඇති වෙන්න හේතුව මේ ආයතන ටික ගැට ගහපු එක. එතකොට තමයි පුද්ගලයාට ඉන්න පුළුවන්. පුද්ගලයෙක් කියන එක හැදලා තියෙන්නේ. ඔය කෙලෙස් ලෙහෙන්න තියෙන්නේ. තෘෂ්ණා නැමැති දැල ලෙහෙන්න තියෙන එකම දෙයයි. මොකද මේ ආයතන ටික ලෙහ ගන්න. එතකොට ආයතනෙන් ආයතනෙ වෙන් කරන්න තියෙන්නේ. ආයතන වශයෙන් බලනවා කියලා කිව්වේ. මනසට උපදින දේ ඒක මනසින්ම අවසන් කරන්න ඒක දැකපුවහපු දේවල් වලට ඇඳන්න එපා. දකින අහන දේවල් අනිත් ආයතන පහට බඳින්න එපා. හොඳට මේ ගතිය එකයි දැන් ඔච්චර කොහොම කිව්වත් ඕගොල්ලන්ට අමාරුයි. ඒ හින්දායි ඕගොල්ලන්ට සමතකමට හනක් ඕනේ. මං කිව්වොත් පෙනෙන එක වෙනම එකක් අහුවෙන එක වෙනම එකක් මේ අහුවෙන වෙලාවේදී පෙනෙන දේ අහුන්නේ නැහැ අහුවෙන දේ පේන්නේ නැහැ කියලා කිව්වොත් මං කිව්වොත් දැන් අපි හිතාගන්නේ ඇත්තට මේ ශාලාව ඇතුළේ ඉඳන් බලහනවා කියලා නේ. ඕගොල්ලෝ ඉඳගෙන ඉන්න තැන පේන්නේ නැහැ කියලා කිව්වොත් පෙනෙන තැන ඕගොල්ලෝ කවදාවත් ඉඳගෙන නැහැ කිව්වොත් ඕගොල්ලෝ ශාලාවක ඉඳගෙන බලහනවා කියලා එකක් නැහැ. ඒකයි රහතන් වහන්සේලාට ගහක් යට හිටියත් එකයි ගියක් ඇතුළේ හිටියත් එකයි ප්‍රශ්නයක් නැහැ. පෙනෙන දේ තුල ඉඳලා නැහැ. ඉන්න තැන පෙන්නලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. එතකොට ඔයගොල්ලෝ කොහෙද හිටියේ කියලා අහුවොත් දන්නේ නැහැ කියන්නේ. ඇයි පෙනෙන තැන අපි ඉඳලා නැහැනේ. පෙනෙන රූපායතන පිටියේ තියෙන චිත්‍රයක් ඇතුළේ අපිට ඉන්න පුළුවන්ද? බෑ. ඒකයි විශාල ගැඹුරු දර්ශනය. නමුත් එහෙම කිව්වට අපිට තේරෙන්නේ නැහැ ගතිය. ඒ හින්දා තමයි අපිට ලේසි නැති. ඒ හින්දායි මේ සමතකමටහන වඩන්න කියලා කියන්නේ ওই හින්දා. ආයතන වශයෙන් බලනකොට නිකන් සරලයි වගේ ඕගොල්ලන්ට තේරෙයි. නමුත් ඔගේ ජීවිතෙන් කරන්න යන්න බලන්න. අර කෙලෙසේ ඔක්කොම එක තැනක තියෙන්නේ. මොකද ඇත්තටම ආයතන ටික වෙන් වුණා නම් මේ දුක ඔක්කොම ඉවරයි. මේ ඇලීම් මොකුත් නැහැ. දැන් අපිට පෙනෙන දේ පෙනීමක් විතරක් වුණොත් රාගයක් ද්වේෂයක් පවත්තන්න බෑ. ඇයි? දන්නවනේ මම පෙනෙන දේ අල්ලන්න බෑ කියලා. අල්ලනකොට අල්ලන දේ පෙන්නලා නැත්තම් හොඳ අය අල්ලන්න පුළුවන් නරක අය ඉවත් වෙන්න පුළුවන් ඒව නැහැ. මොකද මේ එතකොට මේ කෙලස් ටික ඔක්කොම ඉවරයි. ආය පවත්තන්න බෑ. ඊට පස්සේ එයා දන්නවා මේ ආයතන ටික පිරිසිඳ නොදැක්ක නිසා ආයතන ටික පිරිසිඳ දැක්කනම් වෙන් කරලා යම් වෙන්නේ. එකට තියෙන ආයතන මොකුත් නැහැ කවදාවත්. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් දැනගන්න ටික සෝත විඥාණයට බෑ. සෝත විඥාණයෙන් දැනගන්න ටික ගහන විඥාණයෙන් බෑ. තමන්ට ඕන පරිශ්‍රණය කරලා බලන්න පුළුවන් එක විදිහට හිතන්න පුළුවන්. මේ එතකොට ඒ විදිහට මම ඔය කියන්නේ දැන් පෙනෙන දේ රස දැනෙන්න නම් ඔයගොල්ලෝ හොදි වලට ලුණු වැඩි කරගන්නවද? පෙනෙන දේ රස දැනෙන එකට සම්බන්ධ නැහැ කියන්න තියෙන සාක්ෂි ජීවිතයෙන් හොඳට බැලුවම ඔබ හොඳට තේරෙනවා.
ඈ දැන් අපි හිතාගන්නේ දිවට දැනෙන දේ පේනවා කියලානේ. රස ඒ කියන්නේ ඇහැට පේනවා කියලානේ එන අපි රස විඳින එක පේනවා කියලා හිතන්නේ නේ. මම කියන්නේ රස විඳින එක පේනවා නම් හොදට දුර වැඩි කරගන්නවද? නෑනේ. ඒකින් ඔප්පු වෙනවනේ. ඉතින් ඇයි අපි ඒව හිතන්නේ? ওই වගේ ජීවිතයේ ඕන තරම් බැලුවොත් තියෙයි අපිට අනිත් ආයතනේ කරන්න බැරි බව කොච්චර සාක්ෂි තියෙනවද කියලා. ඔය විදිහට බලලා ආයතනෙන් ආයතනේ වෙන් කර නොගත්තකම නිසා මම මගේ ආත්මය කියන කෙලෙසිය ඇති වුණා. ඒ ආයතන ටික නිරුද්ධ වුණා. ඒ කෙලෙසියෙන් නැවත ආයතන ටිකක් හැදුවා. අද මේ ආයතන ටික පිරිසිඳ නොදැක්ක නිසා පිරිසිඳ දැක්ක කිව්වම ආයතනේ වෙන් කළත් ආයතනෙන් ඉපදීම දකින්න ඕනේ. පිරිසිඳ නොදන්නාකම නිසා අද මේ ආයතන ටික මම මගේ කියන හැඟීමක් තියෙයි. මේ ආයතන ටික නැති වෙනකොට මේ හැඟීමෙන් නැවත ආයතන ටිකක් හදනව නේද කියලා දකිනවා. අතීතයේදී ආයතන ටික පිරිසිඳ දැකලා ආයතන මම මගේ කියන හැඟීම නැති කරලා තිබුණා නම් අද මේ වගේ ආයතන ටිකක් නැහනේ. අද මේ වගේ ආයතන ටික පිරිසිඳ දැකලා ආයතන ටික මම මගේ ආත්මය කියන හැඟීම අපි දුරු කරලා තිබුණොත් තියෙන ආයතන ටික නිරුද්ධ වෙයි. නැවත ආයතන ටිකක් හදන්නේ නැහැ නේද කියලා දකින මේ සිත රූපයකට බැසගෙන නාම රූප වෙලා ආයතන හදනවා කියන එක වෙන්නේ නැහැ නේද එහෙනම් කියලා දකිනවා. ආයතන නිරෝධය දකිනවා. තියෙන ආයතනේ නිරුද්ධ වෙනවා, මත්ය ආයතනයක් හදන්නේ නැහැ කියලා දෙයාකාරයකින් ආයතන නිරෝධය සිද්ධ වෙනවා කියලා දකිනවා යා. සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා කියන ඔකට. මේ ආයතනට පුරාණ කර්මෙන් හටගත්ත ආයතන ටික තියෙද්දිම ආයතන ටික පිළිස් දැකලා මත්ය ආයතන ටික හදන්න තියෙන කෙලෙස් නැති කළා ජීවත් වෙන ටිකට කියන සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් තියෙනවා. දැන් පුරාණ කර්මයට හදගත්ත ආයතන ටිකේ ඇත්ත දැකීමෙන් ජීවත් වෙනවා. කලම ආයතන ටිකක් හදන්න තියෙන හේතුව නැති කරලා. ක්ලේශ පරිනිර්වාණය තණ්හාව රහතනාසි කියලා කියනවා. ඊට පස්සේ ආහාරයෙන් හටගත්ත මේ ආයතන ටික ආහාර නිරුද්ධ වෙනවා. ඒකට කියන අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. මේ ආයතන ටිකක් නැති වෙනකොට මත්ය ආයතන ටිකක් නැති වෙන නිවුණා කියලා කියනවා. ඔක තමයි දුක්ඛේ නිරෝධය. ආයතන උපන්න කියන දුක උපන්න. ආයතන කියන්නේ දුක. ආයතනයන්ගේ ඇතිවීම කියන්නේ දුකේ ඇතිවීම. ආයතන නිරෝධය කියන්නේ දුකේ නිරෝධය. එහෙම දැකලා එහෙනම් ආයතන ටික පිළිසිඳ දැකලා ආයතන මම මගේ කියන කෙලෙසිය නිරුද්ධ කළා ආයතන නිරුද්ධ කරන්න ඕනේ කියන නෝන ඇතුව සීලයක පිළිපදලා සමතකමට හිත වඩමින් ආයතන ටික වෙන් කර ගන්නවා බලනවා නිතරම. ඔක තමයි තියෙන්නේ. ඔකට ওই විදිහට බලන එකට කියනවා ආයතන වශයෙන් මෙහෙ කරනවා. ධාතු වශයෙන් එහා දන්නවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන කම හින්දා ස්පර්ශය. මේ ස්පර්ශය නිසා නේද මේ සංඥාවක් නැත්නම් මේ පේන්නේ කියලා දන්නවා. ඊට පස්සේ සද්දයක් යනවා සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන තුන් ධාතු නේද දැන් මෙතන තියෙන්නේ. මේ ධාතුව රූප ධාතු, චක්කු ධාතු, චක්කු විඥාන ධාතුවෙන් දැක්ක දෙන්නේ මේ ඇහෙන දේ කියලා. අර ආයතන වෙනුවට ඒ සිද්ධියම ධාතු වශයෙන් හිත තබල වෙන් කර ගන්නවා. ධාතු ඇටියට දකිනවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතුවෙන් දැනගත්ත දේ. චක්කු ධාතු, රූප ධාතු කියන දෙන්න නිසා චක්කු විඥාන ධාතුව. සෝත ධාතු, සද්ද ධාතු නිසා චක්කු විඥාන ධාතුව උපදින්නේ නැහැ කියලා දකිනවා. ඒ කියන්නේ කණයි ශබ්දය දෙන්න නිසා රූප දැනගන්නවා වගේ දැනගන්න බෑ කියන නෝනයට තියෙනවා. පෙනෙනවා කියන එක උනේ චක්කු විඥාන ධාතුවෙන්නේ චක්කු ධාතුවේ රූප ධාතුවේ දෙන්න මිසක පෙනෙනවා කියන එකක් වෙන්නේ. ඇහෙන දේ බලන්න පේන්නේ නැහැ. ඇහෙන දේත් පේන්නේ නැහැ. ඇහෙන දේ බලන්න බෑ කියලා හොඳට දන්නවා. සෝත ධාතු, සද්ද ධාතු නිසා සෝත විඥාන ධාතුව මිසක සද්ද දැනගන්නවා කියන ස්වභාවයක් මිසක කණයි ශබ්දයන් නිසා රූප දැනගන්නවා කියන ස්වභාවයක් වෙන්නේ කියලා හොඳට ධාතුව වෙන් කරගන්න දන්නවා. ධාතුවේ දන්නා මේ විදිහට පිරිසිඳ නොදන්නාකම නිසායි අද මේ ධාතුන් හැදෙන්න හේතුව. අද ධාතුවේ පිරිසිඳ නොදන්නාකම නිසා අනාගතයට මේ ධාතුන්ගේ ඉපදීම කියලා දන්නවා. අතීතයේදී ධාතුන් පිරිසිඳ දැකලා ධාතුන් මගේ ආත්මය කියන ස්වභාවයක් තිබුණා ඒක නැති කරලා තිබුණා නම් අද මේ අටලොස් ධාතුවේ හැදීම වෙන්නේ නැහැ. අද මේ ධාතුව පිරිසිඳ දැකලා මේ ධාතු මගේ ආත්මය කියන කෙලෙසය දුරු කළා නම් තියෙන ධාතුන් ටික අටලොස් ධාතුව නිරුද්ධ වෙද්දි මතු මෙබඳු ධාතුවක් හදන්න තියෙන.
ඉඳ නැති වෙන විඥානය වෙලා නාම රූප වෙලා ආයතන ටික ඇතුළම මේ ධාතුන්ගේ ඉපදීම වෙනවනේ. එහෙනම් එහෙම වෙන්නේ නැහැ කියලා දැකලා එන ධාතුව පිරිසිඳ දැකලා මත්තේ මේ අටලොස් ධාතුවේ ඉපදීම නැති කළා පුරාණ කර්මයට හටගත්ත මේ ධාතුන්ගෙන් ජීවත් වෙන එකට කියනවා මොකද්ද? සෝපදිශේෂ නිබ්බාන. මේ තියෙන ටිකත් නැති වෙනකොට මත්තේ එකත් නැති වෙනකොට පහනක් නෙවෙනවා වගේ කියලා ධාතුන්ගේ Nirodhe දකිනවා. දැකලා ඒ සඳහා ධාතුන් පිරිසිඳ දකින්න වෙනවා එහෙනම්. ඒ පිරිසිඳ දැකීම පිණිස මම සමතකමටහනක් වඩන්න ඕනේ. සමතකමටහන උපකාරපින්ස සීලයක පිටන්න ඕනේ. සීලයක පිටලා සමතකමටහනකින් හිත වඩමින් ධාතුව මෙනෙහි කරනවා. ධාතු වශයෙන් මෙනෙහි කරනකොට මේ ආශ්‍රවයක් ඡය වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ. ඔය චතුරාර්ය සත්‍යෙම එක එක පරයයන් ක්‍රම වල දහසක් නයින් කියලා න්‍යායන් 1000ක් වෙනවා. එකම සම්මාදිටියේ ක්‍රම තියෙනවා. ඉතින් ওই විදිහට තමයි කෙනෙක් ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ මෙනෙහි කරන්න පටිච්චසමුපාද වශයෙන් කියලා. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුපාද වශයෙන්. ওই ස්කන්ධ ටික බලනවා පටිච්චසමුපාද වශයෙන් බලනවා. ධාතු වශයෙන් බලනවා පටිච්චසමුපාද වශයෙන් බලනවා. ආයතන වශයෙන් බලනවා පටිච්චසමුපාද වශයෙන් බලනවා. ඔන්න ওই විදිහට කළා විමසා බලා පටිතු කළ පඬිතෙක් වෙන්න කෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඔහොම. ඕකට තමයි විදර්ශනාව කියන්නේ. අපි අන්තිමට කොතනින් ආවත් ඕකට තමයි තැන. ඔය ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැහැ. මෙනෙහි කරන න්‍යායන් වෙනස් වෙන්න පුළුවන්. ওই ධර්මතාවය එකයි. ওই විදිහට මෙනෙහි කළා මිසක වෙන ගොඩ යන්න තැනක් නැහැ. ඒ නිසා හැමෝම දකින්න ඕනේ අපි නිවන් දකින්නවා කියලා 아무ත් එකක් කරන්න නැහැ. සීලයක පිටි සමාධි වඩා සමාධි වෙදී මොකද ස්කන්ධය පිරිසින් දකින්න, ධාතු පිරිසින් දකින්න, ආයතන පිරිසින් දකින්න කොහොමද? පටිච්චසමුප්පාද වශයෙන් කියන තැනක මේ මෙනෙහි කරන්න ඕනේ. දැනගන්න ඕනේ. දැනගත්තාම අපිට සසරෙන් මිදෙනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. මේ ඉතින් කොහොමයි තියෙන්නේ කියන එක. එහෙනම් කාලේ කියලා තියෙන අපි අද වෙනසටම අවසන් කරමු නේද? තව මොනවා හරි ප්‍රශ්න ගැටලු තිබුණොත් අපි හෙට අහමු. අනුමෝදන් කරලා අවසන් කරන්නද? හොඳයි එහෙනම් කවුරු සාදු කියන්නේ? හොඳයි එහෙනම් මේ තුමුතු බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව කෙවල්වලුනේ කටයුතු කරන දෙපුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් පිහිට සරණ කරගෙන තුනුරුවන් සැඟවෙන තැන් කරගෙන මේ ස්ථානෙට ඇවිල්ලා අද දවස පුරාම තමන්ගේ කය වචන දෙක සංවර කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළා කාට ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න උත්සාහවත් වෙලා බොහෝම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. තමන් ලැබුව මනුෂ්‍ය ජීවිතය හිස් නොවන විදිහේ පින්කමක් සිද්ධ කරගත්ත, කුසලයක් සිද්ධ කරගත්ත. කල්පනා කරගන්නට මේ පහල කරගත් සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට නායක හාමුදුරුවෝ මේ නැතත් ගෞරවනීය නායක හාමුදුරුවෝ වහන්සේටත් ඒ වගේම මේ විහාරස්ථාන වැඩින් අපේ පුණ්‍ය රත්න ස්වාමීන් වහන්සේ, අපේ පින්වත් ධම්මසිරි ස්වාමීන් වහන්සේ, ඒ වගේම ඥානවිමල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය උදෙසා මේ පින් අපි අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයත් ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කියන ශාසන මාමුක කටයුතු දියුණු කරගන්නට මෙම කුසල ධර්මයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවලට පාරමිතාවක් වේවා. ස්වාමීන් වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වෙන සෙනසෙන්ට මේ කුසල ධර්මයේ හේතු උපනිශ්‍රී වේවා කියලා සාදු. ඒ වගේම අද දවසේදී අපි සිද්ධ කරගත්තා වූ සීලම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකිරක්ෂාදී ස්ථානට අධිග්‍රහිත වූත් ඒ වගේම මේ විහාරස්ථානට අධිග්‍රහිත වූ ශාසන මාමුක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත් පතන බෝධිකින් උතුම් වෙන සනසෙත්වා. දිව්‍යන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා
ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගෙත් මේ පින්වතුන්ගෙත් නමින්නසේ කාල යාත්‍රා කළා මේ ජීවිත සංසාරික යම්තාක් ඥාතසමයක් සිටිනේ සීලෝමගේ ඥාතන් සිහිපත් කරගන්න ඒ අයත් ඒ වගේම ආරම්භයේ පටන් මේ මොහොත දක්වා මේ විහාරස්ථානයේ හදන්නට උදව් වෙලා කැප කරලා කලුරිය කළා වූ අපවත් වුණා වූ සුගී පැවිදි ඒ දෙපිරිස මැති පින්වත් ස්වාමීන් අපවත් වූ ස්වාමීන් වහන්සේලාත් මේ සඳහා උදව් උපකාර කළා වූ ඒ ගිහි උපාසක උපාසිකාවන් සිටින ඒ මේ පරිලෝකීය ඒ සියලු දායකයන් මේ මොහොතේ සිහිපත් කරනවා අපි කළා වූ පින් ඒ අය ඕන් කළා වූ පිනක් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වෙත්වා ශාසන ඥාතිත්වයෙන් සහ ගිහි ඥාතිත්වයෙන් අප වෙනුවෙන් ඒ මිය ගිය සියලු දෙනාට අපි කළා වූ පින් අනුමෝදන් වෙලා ඒ අය යම් කිසි දුක්ඛ ස්ථානයක සිටින දුකෙන් අත මිදී සපවත් භාවයකපත් වීම ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් නිවන සෙන්නටත් මේ කුසල ධර්මිය ඒ අයට හේතුපනිස්කේ වේවා කියලා අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාටත් පියරත්න මහත්මයා මහත්මනිය ඇතුළු මේ සත්දහසමිට උපකාර කළ සියලු දෙනාටත් මේ පින්වත් සියලු දෙනාටත් සිව්පසෙන් උපස්ථාන කරන සියලුම දෙනාටත් අද දවසේ දාන ආදී ඒ සිව්පසෙන් උපස්ථාන කළ සියලු දෙනාටත් ඒ වගේම ස්වාමීන් වහන්සේලා සේනාසන විහාරස්ථානයේ ගැන බොහොම හැඟීමෙන් කටයුතු කරන ඒ පිරිසටත් දායක සභාවටත් මේ හැම දිනාටමත් මේ පින්වතුන්ට මේ සත්ක්‍රියාව සිද්ධ කරගන්න එන්නේ ඉඩ අවස්ථාව සැලසෙලා ඉන්නට ගෙවල් දොරවල් යම් පිරිසක් සිටිනම් ඒ සියලු දිනාටත් මේ හැම දිනාටම පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ දුක් කරදර බාධක අපලෝපද්ද දුක් වේවා කරන කින යහපත් අදහස් සියල්ල සම්මුත වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනති කමින වැඩවදාලා උතුම් ආචාරාමර නිවන සම්පත්තිය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්මයේ සෑම දිනාටම උතුම් නිවන් ප්‍රසම්පාරමිතාවක් වේවා ප්‍රසාදය. පින්වත්නි අද දවසේ වැඩසටහන මෙතකින් සමාප්ත වෙනවා. හෙට දවසේ පෙරවරු 8:30 සිට පස්වරු 5 දක්වා පමණ සුපුරුදු පරිදි මේ වැඩසටහනම පැවැත්වෙන බව සිහිපත් කරනවා. විශේෂයෙන්ම අද දවස පුරාම අපේ සුදස්සන හාමුදුරන් වහන්සේ උන්වහන්සේගේ අසනීප තත්වය ශාරීරික යෝග්‍යතාව මේ කිසිවක් නොබලා මේ පින්නතුන් වෙනුවෙන් මුළු දවසම ගත කළා. ඉතින් අපි උන්වහන්සේට ආයුරාරෝග්‍ය සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම තව තවත් මෙවැනි ශාසනික කාර්යයන් කරන්නට උන්වහන්සේට තුනුරුවන්ගේ සරණින් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හෙට දවසේ උදේසක මම හිතන්නේ මේ පින්නතුන්ම පැමිණෙන නිසා විශේෂ මතක් කිරීමක් තියෙනවා. මම හිතන්නේ ඒක කමක් නෑ මම කියන්නම්. මේ අපේ මේ විහාරස්ථානයේ පිරිසිදු කිරීම සඳහා අපිට වැකුම් ක්ලීනරයක් ඕන කරලා තියෙනවා. මේ තිබිච්ච එක අබලම් වෙලා තියෙන එක ටිකක් අපහසුයි භාවිත කරන්න. දැන් මේ වගේ වැඩසටහනක් වෙලා හිටට සූදානම් වෙනකොට අපහු මේවා පිරිසිදු වෙන නිසා වැකුම් කරන්න ඕනේ. ඉතින් දායක සභාවෙන් ඒකට වැකුම් පීරණයක් ගන්න සූදානම් කරලා තියෙනවා. ඩොලර් 600ක් විතර යනවා. ඉතින් එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හෙට දවසේ අපි ඒකට කැමති කෙනෙකුට කැමති පරිදි ඩොලර් 1කින් 2කින් හරි කමන්නේ. අපි කැටයක් තියන්න යෝජනා කරගත්තා. මේ අපේ රෝහිත මහත්තයයි උදේ දායක කීප පොලක් එක්කත් සාකච්ඡා කරලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට උදව් කරන්න පුළුවන්. අර එක දායක මහත්තයෙක් මගෙන් ඇහුවා පන්සලට මොනවද ඕන කියලා. මම එයාට කිව්වා මෙයා යම් කිසි මුදලක් පරිත්‍යාග කරાવી. මම ඒක බෝඩ් එකේ දාලා තියෙනවා.
ඒ වගේ කීප දෙනෙක් එකතු වෙලා කියන්නේ මම හිතන්නේ මේ වැඩසටහනට එන අයගෙන් යම් කිසි එහෙම අනුග්‍රහයක් ලැබුණොත් අපිට පහසු වෙයි. ඒක අර ටිකක් කල්පවතින හොඳ ක්ලීනර් එකක් ගන්න තමයි බලාපොරොත්තු වෙන නායක සභාවයි. මොකද මේ පන්සල දැන් අලුත් ස්ථානයකට ගෙනිච්චාම පාවිච්චි කරන්න පුළුවන් විදිහට. මොකද සමහර අර තියෙන වැකුම් ක්ලීනර් එක ටිකක් අමාරුයි පාවිච්චි කරන්න. ඒකෙන් වැකුම් වෙන්නේ නැහැ. අමාරුයි තිබිච්ච එකත් අබලන් වුණා. මේ ඒකත් මතක් කරේ හෙට දවසෙත් මතක් කරන්න වෙනවා. කමක් නැහැ කියලා මම කිව්වෙත් ඒකයි. එහෙනම් හෙට දවසේ නැවත වතාවක් හමු වෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි. දෙපිමුතුනේ සිල් පවර්ණ කරන්න පන්සිල් සමාදන් නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු කියන්න. ආමේ එකම හෙට සීල ව්‍යාපාර සඳහා දවල් දාන්නේ මහත්මෙක් පූජා කරනවා කිව්වා. මේ පින්වතුන් හෙට දවල්ට දාන ගේන්න ඕනේ නැහැ. ඔව් එන අනිත් අයට පොඩ්ඩක් දැනුවත් කරන්න හෙට දවල් දාන්නේ මෙහෙම දෙනවා කියලා. එතකොට ඕගොල්ලෝ දාන ගේන්න ඕනේ. එන අනිත් කටයුතු මතක් කරන්න දවල් දාන ගෙනියන්න අවශ්‍ය නැහැ කියන්නේ. එහෙනම් මම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ රුද්ධානුභාවේන සබ්බ සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු